මෙහි නම්ගම් සියල්ල මනක් කල්පිත වන අතර සමාජයේ සිදුවුණු සිදුවීමක නිර්මාණාත්මක ප්‍රයත්නයකි. වත්තේ මහත්තයා මම මුළු වත්තම මහත්තයට පෙන්නන්න. මේ ලැයිමේ ඉන්න අය එක්ක වැඩි කතාවට යන්න එපා. මේ වත්තේ වෙච්ච දේවල් මහත්තයා දන්නවනේ. ඉස්සර දැරණියගල වත්ත කිව්වම මහත්තුරු එන්නෙත් නැහැ. බලදාස නේද නම කිව්වේ? එහෙමයි. කවුද කන බංගලා වැඩට ඉන්නේ? මමයි යන්න ඉන්න කුමාරී. කලින් වත්තේ මහත්තයා මමයි කුමාරී ගමෙන්මනේ ගෙනාවේ. අපි මෙහෙ නෙවෙයි මහත්තයා. බලදාසේ ගෙවල් කොහෙද? අපි බලංගොඩ මහත්තයා. කුමාරී කියන්නේ මගේ එක කුස උපන්න අංගි. හොඳයි. මං සෙනසුරාදා ඉරිදා ගොඩක් ඉර ගෙදර යනවා. මෙහෙ රැඳෙන්නේ නැහැ. කලින් අපේ එදිරිසිංහ මහත්තයාට වැඩ කරපු විදිහටම වැඩ ටික කරගෙන යන්න. මට වෙලාවට වැඩ ටික වුණා නම් ඇති. ගෙවල් වතු මේ ටික දූවිලි බින්දක් නැතුව පිරිසුදු තියෙන්න ඕනේ. බැරි වුණොත් මම මේ විදිහට hina වෙලා කතා කරන එක. හරි? හොඳමයි මහත්තයෝ හොඳමයි. කිසිම වරදක් වෙන්නේ. අපි කලින් කවදාවත් බැනුම් අහලා නෑ මහත්තයෝ. කුමාරි නේද මේ? එහෙමයි මහත්තයා. අවශ්‍ය අඩුපාඩු හැමදේම මැනේජර්ට යවන්න. මම ඔය මොකුත්ම බලන්නේ නැහැ. පිළිවෙලට වැඩ ටික වෙන්න ඕනේ. උස්සිය බඩු වලට මම ඒ බීබි බලන්නේ නැහැ. හොඳයි කුමාරි? හොඳමයි මහත්තයා. ඒ හැමදේම බලලා කරන්න. අපි අඩුවක් වෙන්න තියන්නේ නෑ මහත්තයා. හැමදේම බලලා කරන්න. කලදාස මගෙත් එක්ක යන් ලයිමට. මිනිස්සු එක්ක මට පොඩ්ඩක් කතා කරන්න. මහත්තයා අපි එහෙ යන්න ඕන. අපේ කලින් මහත්තයා ලැයිම අතෑරලම වැඩ කළේ මුව කරට ගන්න හොඳ නෑ. ඕන් කිව්වා. බලදාස තමුසෙද මේ වත්ත බලන්නේ මමද? කියන දේ කරනවාකෝ. කලින් මහත්තයා කරපු දේවල් නෙවෙයිනේ මං කරන්නේ. ජිප් එක ලෑස්ති කරනවා. හොඳමයි මහත්තයා හොඳයි. වතුරස්සාව ගෙවන්න 15 වෙනි අවුරුද්දේ. හොඳට වතුරස්සාවේ ටෙම්පරාදු වුණු මම මේ පාර මාරු කළේ අමාරුම වත්තකට. වත්ත තිබුණේ දරණියකල. ලයිබ මිනිස්සු ගොඩක් දුක් විඳපු වත්තක් මේක. ඒ නිසාමයි මේ අමාරු වත්තට අපේ සමාජෙම මාව පත් කළේ. මහත්තයෝ මේ පරිස්සමෙන් මෙහෙ වැඩ කරන්න ඕන. මගෙත් එක්ක සර් රමනාප වෙන්න එපා. මේ වත්ත බොහොම දරුණු. ඒ හැමදේම දැනගෙන තමයි මිනිස්සු මම මේකට බැස්සේ. මම දන්නවා කොයි කෙරුවත් ගැන. මම දන්නවා මේ වත්ත ගැන. අනේ මන්ද මහත්තයෝ පරිස්සමෙන්. උතන එහා පැත්තෙන් ඔය යන පාර මොකද්ද? ඒ මහත්තයෝ දලු ගේන ලොරි. මේ දවස්වල දලු අඩු නිසා ලොරි එන්නේ නැහැ. වත්තට පොලිසියෙන් පැනපු දවසේ ඔය පාරෙන් තමයි ආවේ. ඔක්කොම කුදලාගෙන ගියා. එතකොට ඔය චණ්ඩිපාට දානවා කියන්නේ උන්ට දැන් මොකද වෙලා තියෙන්නේ? ඔක්කොම කුදලාගෙන ගියා. දැන් නම් කවුරුත් නැහැ. ඒත් මුන් ළඟදී එයි කියලා තමයි කියන්නේ. අහිංසක මිනිස්සු සෑහෙන දුකක් මෙලයි මිවිදලා තියෙනවා. ඒත් දැන් ප්‍රශ්න ගොඩක් දුරට විසඳිලා. මේ අහිංසක මිනිස්සුන්ට උදව් කරා. මගේ මේ වත්තට එන්න හේතුව මේ මිනිස්සුන්ට උදව් කරා. මේ වත්තේ අහිංසක ගෑනු ළමයෙක් දූෂණය කරලා මරලා දාලා තියෙනවා. ඒකෙන් තමයි මේ වත්ත ගොඩක් ප්‍රසිද්ධ වුනේ. ඒ විතරක් නෙමෙයි මේ ගමේ අහිංසක මිනිස්සු සෑහෙන වද විඳලා තියෙනවා. මම දැන් යන්නේ මේ අහිංසක මිනිස්සුන්ට ආපහු ජීවිතයක්. ඒක ලොකු නෑ. ඒක ගොඩක් මහත්තයා මේ ගෙදර තමයි අර තරුණ දරුවෝ මරලා දැම්මේ. සහගහන අපරාධ මහත්තයෝ කළේ. හැමදාම අපි හිටියේ පනබයි. දවසක් පස්සේ බංගලාවට ගිහින් තියන්න ආවනේ. ලොරි වලින් සල්ලිත් ගත්තා. නොවින්දිනා දුක් මේ මිනිස්සු විඳිනවා. යා උඩහට මේ ෆැක්ටරි පැත්ත බලන්න ඕන. බලදාස මේ මිනිස්සු එක්ක ඉඳලා මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මොනවද කියලා මට කියන්න ඕන. හරි? අපි වතු දිනු කරාට වැඩක් නැහැ මේ මිනිස්සු දුක් විඳිනවා. අපේ රාජකාරිය තියෙන්නේ මේ මිනිස්සු ජීවත් වුණොත් විතරයි. ඒ හින්දා බලදාස මං කියන විදිහට වැඩ ටික කෙරෙන්න වෙයි. හොඳයි?
නුවරඑළිය පැත්තේ වතු වගේ නෙවෙයි මේ පැත්තේ එහෙම ලොකු සීතලක් තිබෙන්නේ. මම වත්තේ බංගලාවේ පඩිපෙළ දිගේ පහළට ඇවිත් ලයිම් පැත්ත ඇවිදගෙන ගියා. මගේ අතේ ටෝච් එක තිබ්බා. ධර්ණීගල වත්තේ ඉඳලා මායම තිබුණ එතනින් පහළ ගඟකට. එතනින් එහාට ලයිම් එක පේලියට විහිදිලා තිබුණා. ඒත් එක්කම දකුණු පැත්ත බලනකොට ප්‍රධාන පාර ලයිට් එක පිළට ප්‍රධාන පාරේ පත් වෙලා තිබුණා. මම ලයිව් දිගේ පහළට ඇවිදගෙන යනකොට සමහර දරුවෝ ලයින් කැමරා ඉස්සරහා වාඩි වෙලා පොත් බලනවා. එහෙම හරි ඒ දරුවන්ට ඉගෙන ගන්න ආසාවක් තිබුණ එක ගැන මම අවංකවම සතුටු වුණා. රෑ කෑම ගොඩක් වෙලාවට රොටියක් එක්ක කිරි මහ ගන්න නුවරඑළිය වතුවල මිනිස්සු පුරුදු වෙලා හිටියා. මෙහෙත් ඒ විදිහටම රෑට මිනිස්සු කෑවේ රොටිම තමයි. මේ ගෙවල් පේලිය පහු කරගෙන මම පහළට ගියා. මම ටෝච් එක පත්තු කරගෙන ෆැක්ටරිය පැත්තට පහළට යනකොට ෆැක්ටරිය පැත්තේම දිගටම ලයිට් දානවා. ෆැක්ටරියට යන දළු ලෝරි ගෙනියන පාරට මම හැරෙනකොට එක ගෙදරක විතරක් කුප්පිලාම් පස්පත්තු කරනවා. ඇයි මේ ගෙදරට ලයිට් නැත්තේ? මම පොඩ්ඩක් කිට්ටු කරලා බලුවා. එතකොට ගෙදර ඇතුලේ වයසක ගෑනු කෙනෙක් පාර දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා. ඇයි මේ ගෙදරට ලයිට් නැද්ද? මොන ලයිට්ද මට? දැන් ලයිට් නැතු වෙන්න 4 වෙනි අවුරුද්ද. උඹලා දැන් තහන්නේ මගේ. මගේ කෙල්ල ඉන්නකොට නම් උඹලා මේ පැත්ත බල බල නේද ගියේ? මම වත්තේ මහත්තයා. කවුද එහෙම බල බල ගියේ? මම වත්තට ආවේ අද. මොකද්ද දැන් ඔය කියන්නේ? කොයි එකත් එකයි. කලින් හිටපෙවුනොත් ඔහොම තමයි කිව්වේ. උඹලා ඔක්කොම එකයි. උඹලා තමයි මරාගත්තේ. උඹලා දැන් එනවද? මගේ කෙල්ල. මේ ගෑනු කෙනාගේ ඌවන්නේ. කවුරු හරි වන්න ඕනේ. උඹලා ඉන්න එපා. උඹලා මස් පෙරේතයෝ. උඹලා හොයන්නේ ලේයි මසොයි. උඹලට ඕනේ ලේ විතරයි. එන්න එපා පැත්ත පළාතේ. මගේ කෙල්ල කාපු යුම්. මගේ කෙල්ල මරාගත්තේ යුම්. මොකද්ද මේ කියන්නේ? මහත්තයා තනිපංගලම යන්න එපා මහත්තයා. මම බය වුණා කොහෙද කියලා. ඒ මොකෝ? බලදාස අර දලු ගේන ලොරි පාරට හැරෙන තැන හන්දියේ ගෙදර ලයිට් එකක්වත් නැහැනේ. තමුසෙලා මේවා කිසි දෙයක් බලලා නැහැ නේ. මිනිස්සු දුක් විඳිනවනේ. ඒ ගෙදර මිනිස්සු ඉන්නේ කුප්පි ලාම්පුවෙන්. ගිහලා පොඩ්ඩක් බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා. මහත්තයා හේ ගියාද? ඒ තමයි මහත්තයා අර මරලා දාපු කෙල්ලගේ ගෙදර. කෙල්ලගේ මිනිහ දැක්ක ගමන් අම්මට පිස්සු වැදුනා. ඉදා ඉඳලා ඔය ගෙදරට වෙලායි. කන්න බොන්නේ ඔය ළඟ මිනිස්සු ගිහින් දෙනේ. දැන් අවුරුදු 6ක්. මනුස්සයා කොහොමද ඉන්නේ? ඒ ප්‍රශ්නේ බලලා මට පොඩ්ඩක් කියන්න මොකද වෙලා තියෙන්නේ කියලා. මේ තරම් දවසක් මිනිස්සු එහෙම ඉන්නවා බල බල මොකද තමුසෙලා හිටියා? ඊටම ගිහින් ලයිට් එක හදලා දෙනවා. මහත්තයා කෑම ලෑස්ති. බලදාස අර ගෙදරට කෑමක් දුන්නා. ඔය මේසෙට කෑම තියන්න ඕනේ නැහැ මට බෙදලා තියන්න. මම කන්න. නිකන් නිරපරාධී මේස වලට කෑම බෙදන්න ඕනේ නැහැ. හොඳයි මහත්තයා. ඒ ගෙදර හිටපු ගෑනු කෙනා එහෙම කතා කළේ ඇයි? වත්ති මහත්තයා කිව්වත් කනකට නොගන්න තරම් මේ මිනිසුන්ට මොකද්ද වෙච්ච අසාධාරණේ? මේ තරම් වේදනාවක් ඉවසන්නේ? මහත්තයා බත් එකේ ඇව්වා. පොඩි කාරණයක් තියෙනවා මහත්තයාට කියන්න. ඇයි මොකද්ද කුමාරේ? මහත්තයා රැවිලා ඒ පැත්තේ ඇවිදින්න යන්න එපා. ගොඩක් අය බය වුණා මහත්තයා. ආටද බය වුනේ? මරලා දාපු කෙනා රැට ওই පාරේ ඉන්නවා කියලා මත්තේ ගොඩක් අය දැකලා තියෙනවා. ගොඩක් අය බය වෙලා තියෙනවා මහත්තයෝ. කුමාරි දැක්කද? මම නම් දැකලා නෑ මහත්තයා. හැබැයි දැකපු අය කිව්වා මහත්තයා රැ වෙලා යන්න එපා. වත්තේ වැඩ කටයුතු හැම දෙයක්ම හොයලා බලලා මං කළා. මම බොහොම කැමැත්තෙන් වැඩ කළේ. දවස් එකින් එක ගෙවිලා ගියා. එදා ලොකු වැස්සක් තිබිච්ච දවසක්. මගේ වෙලේ වැස්ස ගොඩක් වැඩි නිසා බයිසිකලේ තියලා පයින් වෙන ගමන් හිටියේ. වෙලාවට රැ 11ක් පහුවෙලා. ෆැක්ටරි අලුතින් මැෂින් හයි කරන නිසා කට්ටියම එකට වැඩ කළා. මම පයින් උඩහට එනකොට මට හුණා කවුරු හරි අඬන සද්දයක්. වැස්ස තිබුණත් ෆැක්ටරි ළඟින් උඩට ඇවිත් හැරෙන ගස් වැවිච්ච රබර් කෑල්ල ඇතුලෙන් මට මේ සද්දයක් වුණේ. මම එකපාරට මේ පැත්තට ටෝච් එක ගැහුවා. දෙයිනේ ගෑනු කෙනෙක්. මේ මොකද මේ? ඔය කුඩේ පැත්තකින් තියලා ඉක්මනට එතින් පැන්නා.
කඩ කුඩේ වැටිලා හැම තැනම මේ දරුවගේ මඩ ගෑවිලා. එපා අනේ එපා අම්මේ අනේ අම්මේ එපා මට කරදර කරන්න එපා අනේ මාව බේරගන්න අම්මේ මාව බේරගන්න ඇයි මොකද උනේ? මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකද දරුවෝ උනේ? අනේ මට කරදර කරන්න එපා අනේ මාව බේරගන්න මට කරදර කරන්න එපා මේ කවුද කරදර කරන්නේ? කො නැගිටින්න මේ මට උඩේ වැටිලා වදිනවනේ. කො නැගිටින්න දරුවෝ. අනේ මට ගෙදර යන්න දෙන්න අනේ වදින්න මට කරදරයක් නම් කරන්න එපා අනේ මට යන්න දෙන්න මහත්තයා මම වැටිලා හිටේ ගෑන් ළමයා නැගිට්ටුවා. අතින් මල්ලලා නැගිටිනකොට අතම සීතලයි. කො මේ පැත්තට දරුවෝ පුතටම සීතල වෙලා නැහැ ගම. අනේ දෙයනේ මගේ අම්මා බලාගෙන ඇති මහත්තයා අනේ මාව ගෙදරට ඇරලන්න පුළුවන්ද මට කරදරයක් නම් කරන්න එපා මහත්තයා මාව ගෙදරට එක්කගෙන යන්න නෑ මගෙන් කිසිම කරදරයක් වෙන්නේ නෑ දරුවෝ. බය වෙන්න එපා. මම කරදරයක් කරන්නේ නෑ. මේ මෙතන ඉස්සරහා මහත්තයා මගේ ගෙදර තියෙන්නේ මාව ඇරලගෙන මහත්තයා යන්න අනේ මට ගොඩක් අමාරුයි මහත්තයා අනේ මගේ පපුවත් හොඳටම රිදෙනවා ස්පිරිතාලට එක්ක යන්නද බා? යමු ස්පිරිතාලට. එපා මහත්තයා මට අම්මා එක්ක යන්න පුළුවන් අනේ මාව අම්මා ළඟට අරගෙන යන්න මහත්තයා මොකද දරුවෝ උනේ? ඇයි බලන්නකො එක පුරාම මඩනේ. මොකද උනේ? කොහෙද ඔය දරුවා ගෙදර තියෙන්නේ? අනේ මහත්තයා මට ගෙදර යන්න ඕනේ මට ගෙදර යන්න දෙන්න මේ මගේ ගෙදර දැන් මහත්තයා යන්න මගේ අම්මා ඉන්නවා මහත්තයා කාටවත් කියන්න එපා හැමදේම මම මහත්තයාට කියන්නම් හරි දරුවෝ. මං අම්මට කතා කරන්නද? එපා මහත්තයා යන්න මහත්තයාට ගොඩාක් ස්තුතියි මහත්තයාට පින් සිද්ධ වෙනවා හරි දැන් ගෙදර යන්න. කරදරයක් කරන්න කවුරු හරි එනවා නම් මට කියන්න. මේ ජැකට් එක දාගන්න. ওই විදිහට මඩ ගැවිලා ගෙදර යන්න බෑනේ දරුවෝ. ඒ දරුවා මගේ ජැකට් එකත් අතට අරගෙන යනවා මම දැක්කා. ඒ දරුවාගේ මූණ හිරිලා. තොල්පටත් පිපිරිලා තිබුණා. මොකක්ද මේ දරුවට සිද්ධ වුනේ? මම තාය අහන්න ගියේ නෑ. ඒත් මේ ගෙදර ගෑනු ළමෙක් ඉන්නේ කොහොමද? අර වයසක ගෑනු කෙනා මේ ළමයා ගෙදර හංගගෙන ඉන්නවද? ප්‍රශ්න මගේ ඔළුවේ කරගන්නවා. මම බැස්සෙම බංගලාවට එනකොට රෑ 12ක් පහුවලා. අනේ මහත්තයෝ කරදරයක්වත් වුණාද මොකද? නෑ. මේ බලදාස අර ගෙදර ලයිට් හැදුවද? ඔව් මහත්තයා මේ තුවාලේ එදා දවසේ මම කල්පනා කළා. රාත් නිින්ද අහලකටවත් ආවේ නෑ. මම කල්පනා කළා කවුද ළමයා? ඇයි මහවැස්සේ කැලේ වැටිලා හිටියේ? මොකද්ද මේ වත්තේ සිද්ධ වෙන්නේ? මම ආපහු ගෙදර ළඟට යන්න තීරණය කළා. පාන්දර 3ට විතර ඇති වෙලාව. මේ ළමයාට මොකද්ද මේ කියලා දැනගන්න මට ලොකු උවමනාවක් තිබුණා. මම කාමරේ දොර ඇරගෙන එළියට යනකොට වත්තම මීදුමෙන් පිරීලා. මං හිත හයිය කරගෙන පහනට ඇවිදගෙන ගියා. බොරුළු කෑගෙන සද්දට මගේ හිත ටිකක් ගැස්සුණා. මම බංගලාව දිහා බල පහළට ඇවිදගෙන ගියා. යනකොට හොඳටම මීදුමත් එක්ක මම ආව මංගලක ගෙදර කිට්ටුවටම. එතකොට අර මම දීපු රේන්කෝට් එක දාගත්ත ළමයා ලයිට් කනුවල හිටගෙන ඉන්නවා. දෙයියනේ මේ වෙලාවේ මහත්තයා මං ඉන්නවද කියලාද බැලුවේ? මම මෙතනමයි ඉන්න මහත්තයා. අද හරිම සීතලයි. අවුරුදු ගානක් මම මෙතන. මට යන්න විදිහක් නෑ මහත්තයා. ඇයි ඔතන මොකද කරන්නේ? දැන් අම්මා අසනීපෙන් නේද? ළමයෝ ගෙදර යන්න. මොකද්ද මේ කරන විකාරේ? ඇයි මගේ අම්මට මොකද වෙලා තියෙන්නේ? මගේ අම්මට සනීප නැද්ද? ඇයි මොකද වෙලා තියෙන්නේ? අම්මා අසනීපෙන් නේද ඉන්නේ? උතර පාරට වෙලා ඉන්නේ. අනික මම දීපු ජැකට් එකක් දාගෙන තාමත් මඩ ගෑවිලා. ඔයාලා මේ ගෙදර යන්නේ නැද්ද? අනේ මහත්තයා පොඩ්ඩක් එන්න. මට දෙයක් පෙන්වන්න තියෙනවා. මට ගෙදර යන්න බෑ. මම අවුරුදු ගාණක් ඉන්නේ මෙතන. අනේ මහත්තයා. මොකද්ද පෙන්වන්න තියෙන්නේ? අවුරුදු ගාණ? වෙලාවේ පාරෙන්න හොඳ
අද නෑ දරුවෝ. අනික මේ වත්තේ වෙන දේවල් දන්නවනේ. මහත්තයා එන්නකෝ. මට දෙයක් පෙන්වන්න තියෙනවා. මහත්තයා එන්නකෝ. නැගිටගෙන ගියා. මේ දරුවත් එක්ක ඇවිදගෙන ගියා ඉස්සරහට. මම කරේ ටිකට මට පේනවා මඩ ගෑව නේද? ඒ ඉස්සරහට හිටපු අඳුම්මයි දෙක. මහත්තයා මේ මෙතනට එන්න. මේ මෙතනට පොඩ්ඩක් එන්න. මේ මෙතන. මගේකට අමුතුම සීතලක් දැනෙනවා. මහත්තයා එන්න මේ කැලේ ඇතුළට. මේ ළඟම තියෙන්නේ. මේ මෙතන දොර පාර ළඟට එන්න. මං වටපිට බැලුවා. මොකද්ද මේ? මගේ හිත ගැස්සිලා තිබුණේ. මට බයක් දැනෙනවා කවදාවත් නැතුව. ඇයි මෙහෙට යන්නේ? අනේ මහත්තයා මට වැඩි වෙලාවක් නෑ මහත්තයා. පොඩි දුරක්. මම කැලෑවට ඇතුළු වුණා. එක දිගටම කටු අතුමගේ ඇගිහිනවා. ඒතේ දරුවා කිසිම ගමනක් නැතුව ටින් ඉස්සරහට ගියා. එන්දුවගෙන ගියා. දොළ පාර ළඟට ආවා. ලොකු ගල් වලක් තිබුණා. මේ මෙතන මහත්තයා. මේ මෙතන තමයි උන් මට වද දුන්නේ. මට සෑහෙන්න වද දුන්නා. මෙතන උන් පිරිමි 4 දෙනෙක්. මං ඡායාව වගේ දැක්කා. මේ ගල්වල මැද මාව දාලා තිබුණේ. මෙතන මගේ ඔළුව වැදුනා. මෙතන මගේ ඔළුව වැදුනා. හඳ එළියේ එදත් අද වගේම වැටිලා තිබුණා. මාව මෙතන නැගිටින්න බැරුව හිර වෙලා හිටියේ. උන් මට වද දුන්න මහත්තයා. මගේ ඔළුව මේ ගලේ උන් එක දිගටම හැප්පුවා. මේ දෙයනේ මේ අර දරුවද? මේ බලන්න මහත්තයා. මගේ ඔළුවේ ලේ ගලනවා. මේ මගේ පිටිපස්සෙන් ඇවිල්ලා තමයි පිහින් යන්නේ. මේ තියෙන්නේ තුවාලේ. හා දෙයනේ මේ මැරිච්ච දරුවනේ. අනේ දෙයනේ. බලදාස. මාව උන් මැරුවා. මාව උන් වද දීලා මැරුවේ. මගේකම සීතල වෙලා. මම මැරුණු දරුවා අවුරුදු ගානකට කලින් අර දූෂණය කරලා මරලා දාපු කෙල්ල මේ. ඔය දරුවා මැරුණානේ. කොහොමද? ඔයාම මැරිලා. මං එතනින් හැරිලා දුවන්න පටන් ගන්නවා. ඒත් එක්කම ගල්වලේ තිබුණු ගලකට කකුල පැටලිලා මම වැටුණා. මං ඒ ළමයා දිහා බල මං පිම වැටලා ඉන්නකොට ඒ ළමයා මගේ ළඟට ඇවිල්ලා මූණ පාත් කරලා දෙයනේ මූණ විකෘති වෙලා කුණ නරක වෙච්ච මූණක්. මහත්තයා ඇයි යන්නේ? අනේ මහත්තයා යන්න එපා. අර කවුරුද නැද්ද? කවුරුද නැද්ද? මෙහි නම්ගම් සියල්ල මනක් කල්පිත වන අතර සමාජයේ සිදුවුණු සිදුවීමක නිර්මාණාත්මක ප්‍රයත්නයකි. වත්තේ මහත්තයා මම මුළු වත්තම මහත්තයට පෙන්නන්න. මේ ලැයිම ඉන්න අය එක්ක වැඩි කතාවට යන්න එපා. මේ වත්තේ වෙච්ච දේවල් මහත්තයා දන්නවනේ. ඉස්සර දැරණියගල වත්ත කිව්වම මහත්තුරු එන්නෙත් නැහැ. බලදාස නේද නම කිව්වේ? එහෙමයි. කවුද කන බංගලාවේ වැඩට ඉන්නේ? මමයි යන්න ඉන්න කුමාරී. කලින් වත්තේ මහත්තයා මමයි කුමාරී ගමෙන්මනේ ගෙනාවේ. අපි මෙහෙ නෙවෙයි මහත්තයා. බලදාසේ ගෙවල් කොහෙද? අපි බලංගොඩ මහත්තයා. කුමාරි කියන්නේ මගේ එක කුස උපන්න අංගි. හොඳයි. මං සෙනසුරාදා ඉරිදා ගොඩක් ඉර ගෙදර යනවා. මෙහෙ රැඳෙන්නේ නැහැ. කලින් අපේ ඉදිරිසිංහ මහත්තයාට වැඩ කරපු විදිහටම වැඩ ටික කරගෙන යන්න. මට වෙලාවට වැඩ ටික වුණා නම් ඇති. ගෙවල් වතු මේ ටික දූවිලි බින්දක් නැතුව පිරිසුදු තියෙන්න ඕනේ. බැරි වුණොත් මම මේ විදිහට hina වෙලා කතා කරන එක. හරි? හොඳමයි මහත්තයා. හොඳමයි. කිසිම වරදක් වෙන්නේ. අපි කලින් කවදාවත් බැනුම් අහලා නෑ මහත්තයා. කුමාරි නේද මේ? එහෙමයි මහත්තයා. අවශ්‍ය අඩුපාඩු හැමදේම මැනේජර්ට යවන්න. මම ඔය මොකුත්ම බලන්නේ නැහැ. පිළිවෙලට වැඩ ටික වෙන්න ඕනේ. උස්සිය බඩු වලට මම ඒ බේබි බලන්නේ නැහැ. හොඳයි කුමාරි? හොඳමයි මහත්තයා. ඒ හැමදේම බලලා කරන්න. අපි අඩුවක් වෙන්න තියන්නේ නෑ මහත්තයා. හැමදේම බලලා කරන්න. කලදාස මගෙත් එක්ක යන් ලයිමට. මිනිස්සු එක්ක මට පොඩ්ඩක් කතා කරන්න. මහත්තයා අපි එහෙ යන්න ඕන. අපේ කලින් මහත්තයා ලැයිම අතෑරලම වැඩ කළේ උන්ව කරට ගන්න හොඳ නෑ. ඕන් කිව්වා.
බලදාස තමුසේද මේ වත්ත බලන්නේ මමද කියන දේ කරනවාකෝ කලින් මහත්තයා කරපු දේවල් නෙවෙයිනේ මං කරන්නේ ජිප් එක ලෑස්ති කරනවා හොඳයි මහත්තයා හොඳයි. වතුරස්සාව ගෙවන 15 වෙනි අවුරුද්දේ හොඳට වතුරස්සාවේ ටෙම්පරාදු වුණු මම මේ පාර මාරු කළේ අමාරුම වත්තකට වත්ත තිබුණේ දරණියකම ලයිම මිනිස්සු ගොඩක් දුක් විඳපු වත්තක් මේක ඒ නිසාමයි මේ අමාරු වත්තට අපේ සමාජම මාව පත් කළේ මහත්තයෝ මේ පරිස්සමෙන් මෙහෙ වැඩ කරන්න ඕන. මගෙත් එක්ක සර් රමනාප වෙන්න එපා. මේ වත්ත බොහොම දරුණු. ඒ හැමදේම දැනගෙන තමයි මිනිස්සු මම මේකට බැස්සේ මම දන්නවා කොයි කෙරුවත් ගැන මම දන්නවා මේ වත්ත ගැන අනේ මන්ද මහත්තයෝ පරිස්සමෙන්. උතන එහා පැත්තෙන් ඔය යන පාර මොකද්ද? ඒ මහත්තයෝ දලු ගේන ලොරි. මේ දවස්වල දලු අඩු නිසා ලොරි එන්නේ නැහැ. වත්තට පොලිසියෙන් පැනපු දවසේ ඔය පාරෙන් තමයි ආවේ. ඔක්කොම කුදලාගෙන ගියා. එතකොට ඔය චණ්ඩිපාට දානවා කියන්නේ උන්ට දැන් මොකද වෙලා තියෙන්නේ? ඔක්කොම කුදලාගෙන ගියා. දැන් නම් කවුරුත් නැහැ. ඒත් මුන් ළඟදී එයි කියලා තමයි කියන්නේ. අහිංසක මිනිස්සු සෑහෙන දුකක් මේ ලයින් විඳලා තියෙනවා. ඒත් දැන් ප්‍රශ්න ගොඩක් දුරට විසඳිලා. මේ අහිංසක මගේ මේ වත්තට එන්න හේතුව මේ මිනිස්සුන්ට උදව් කරා. මේ වත්තේ අහිංසක ගෑනු ළමයෙක්ව දූෂණය කරලා මරලා දාලා තියෙනවා. ඒකෙන් තමයි මේ වත්ත ගොඩක් ප්‍රසිද්ධ වුනේ. ඒ විතරක් නෙමෙයි මේ ගමේ අහිංසක මිනිස්සු සෑහෙන්න වද විඳලා තියෙනවා. මම දැන් යන්නේ මේ අහිංසක මිනිස්සුන්ට ආපහු ජීවිතයක්. ඒක ලොකු නෑ. ඒක ගොඩක් මහත්තයා මේ ගෙදර තමයි අර තරුණ දරුවෝ මරලා දැම්මේ. සහගහන අපරාධ මහත්තයෝ උන් කළේ හැමදාම අපි හිටියේ පනබයි. දවසක් වත්තේ බංගලාවට ගිනි තියන්න ආවනේ. ලොරි වලින් සල්ලිත් ගත්තා. නොවින්දිනා දුක් මේ මිනිස්සු විඳිනවා. යා උඩහට මේ ෆැක්ටරි පැත්ත බලන්න ඕන. බලදාස මේ මිනිස්සු එක්ක ඉඳලා මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මොනවද කියලා මට කියන්න ඕන. හරි? අපි වතු දිනුන කරාට වැඩක් නැහැ මේ මිනිස්සු දුක් විඳිනවා. අපේ රාජකාරිය තියෙන්නේ මේ මිනිස්සු ජීවත් වුණොත් විතරයි. ඒ හින්දා බලදාස මං කියන විදිහට වැඩ ටික කෙරෙන්න වෙයි. හොඳයි? නෝරෙලි පැත්තේ වතු වගේ නෙවෙයි මේ පැත්තේ එහෙම ලොකු සීතලක් තිබෙන්නේ. මම වත්තේ බංගලාවේ පඩිපෙළ දිගේ පහළට ඇවිත් ලයිම් පැත්ත ඇවිදගෙන ගියා. මගේ අතේ ටෝච් එක තිබ්බා. ධර්ණීගල වත්තේ ඉඳලා මායම තිබුණ එතනින් පහළ ගඟකට. එතනින් එහාට ලයිම් එක පේලියට විහිදලා තිබුණා. ඒත් එක්කම දකුණු පැත්ත බලනකොට ප්‍රධාන පාර. ලයිට් එක පිළට ප්‍රධාන පාරපත් වෙලා තිබුණා. මම ලයිව දිගේ පහළට ඇවිදගෙන යනකොට සමහර දරුවෝ ලයින් කැමර ඉස්සරහා වාඩි වෙලා පොත් බලනවා. එහෙම හරි ඒ දරුවන්ට ඉගෙන ගන්න ආසාවක් තිබුණ එක ගැන මම අමංකවම සතුටු වුණා. රෑ කෑම ගොඩක් වෙලාවට රොටියක් එක්ක කිරිම හදන්න නෝරෙලියේ වතු වල මිනිස්සු පුරුදු වෙලා හිටියා. මෙහෙත් ඒ විදිහටම රැට මිනිස්සු කෑවේ රොටිම තමයි. මේ ගෙවල් පේලිය පහු කරගෙන මම පහළට ගියා. මම ටෝච් එක පත්තු කරගෙන ෆැක්ටරිය පැත්තට පහළට යනකොට ෆැක්ටරිය පැත්තේම දිගටම ලයිට් දාලා. ෆැක්ටරියට යන දළු ලෝරි ගෙනියන පාරට මම හැරෙනකොට එක ගෙදරක විතරක් කුප්පිලා පහකට කරනවා. ඇයි මේ ගෙදරට ලයිට් නැද්ද? පොඩ්ඩක් කිට්ටු කරලා බලපන්. එතකොට ගෙදර ඇතුලේ වයසක ගෑනු කෙනෙක් පාර දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා. ඇයි මේ ගෙදරට ලයිට් නැද්ද? මොන ලයිට්ද මට? දැන් ලයිට් නැතු වෙන්න 4 වෙනි අවුරුද්ද. උඹලා දැන් තහන්නේ මගේ. මගේ කෙල්ල ඉන්නකොට නම් උඹලා මේ පැත්ත බල බල නේද ගියේ? මම වත්තේ මහත්තයා. කවුද බල ගියේ? මම වත්තට ආවේ අද. මොකද්ද දැන් ඔය කියන්නේ? කොයි එකත් එකයි. කලින් හිටපෙවුනොත් ඔහොම තමයි කිව්වේ. උඹලා ඔක්කොම එකයි. උඹලා තමයි මරාගත්තේ. උඹලා දැන් එනවද? මගේ කෙල්ල. මේ ගෑනු කිතාගේ ඌවන්නේ. කවුරු හරි වන්න ඕනේ. උඹලා ඉන්න එපා.
උඹලා මස් පෙරේතයෝ. උඹලා හොයන්නේ ලේයි මසොයි. උඹලට ඕනේ ලේ විතරයි. එන්න එපා පැත්ත පළාතේ. මගේ කෙල්ල කාපු යවුම්. මගේ කෙල්ල මරාගත්තේ යවුම්. මොකද්ද මේ කියන්නේ? ආ? මහත්තයා තනි පංගලම යන්න එපා මහත්තයා. මම බය වුණා කොහෙද කියලා. ඒ මොකෝ? බලදාස. අර දලු ගේන ලොරි පාරට හැරෙන තැන හන්දියේ ගෙදර. ලයිට් එකක්වත් නැහැනේ. නමුසලා මේවා කිසි දෙයක් බලලා නැහැ නේ මිනිස්සු දුක් විඳිනවනේ. ඒ ගෙදර මිනිස්සු ඉන්නේ කුප්පි ලාම්පුවෙන්. ගිහලා පොඩක් බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා. මහත්තයා හේ ගියාද? ඒ තමයි මහත්තයා අර මරලා දාපු කෙල්ලගේ ගෙදර. කෙල්ලගේ මිනිහ දැක්ක ගමන් අම්මට පිස්සු වැදුනා. ඉදා ඉඳලා ඔය ගෙදරට වෙලායි. අන්න බොන්නේ ඔය ළඟ මිනිස්සු ගිහින් දෙනේ. දැන් අවුරුදු 6ක්. මනුස්සයා කොහොමද ඉන්නේ? ඒ ප්‍රශ්නේ බලලා මට පොඩ්ඩක් කියන්න මොකද වෙලා තියෙන්නේ කියලා. මේ තරම් දවසක් මිනිස්සු එහෙම ඉන්නවා බල බල කොහොමද තමුසලා හිටියා? හෙටම ගිහින් ලයිට් එක හදලා දෙනවා. මහත්තයා කෑම ලෑස්ති. බලදාස අර ගෙදරට කෑමක් හොයනවා. ඔය මේසෙට කෑම තියන්න ඕනේ නැහැ මට බෙදලා තියන්න. මම කන්න. නිකන් නිරපරාධේ මේස වලට කෑම බෙදන්න ඕනේ නැහැ. හොඳයි මහත්තයා. ඒ ගෙදර හිටපු ගෑනු කෙනා එහෙම කතා කළේ ඇයි? වත්ති මහත්තයා කිව්වත් කනකට නොගන්න තරම් මේ මිනිස්සුන්ට මොකද්ද වෙච්ච අසාධාරණේ? මේ තරම් වේදනාවක් ඉවසන්නේ? මහත්තයා බත් එකේ යවුවා. පොඩි කාරණයක් තියෙනවා මහත්තයාට කියන්න. ඇයි මොකද්ද කුමාරේ? මහත්තයා රැවිලා ඉතැත්තේ ඇවිදින්න යන්න එපා. ගොඩක් අය බය වුණා මහත්තයා. ආටද බය වුනේ? මරලා දාපු කෙන රැටුවේ පාරේ ඉන්නවා කියලා මත්තේ ගොඩක් අය දැකලා තියෙනවා. ගොඩක් අය බය වෙලා තියෙනවා මහත්තයෝ. කුමාරි දැක්කද? මම නම් දැකලා නෑ මහත්තයා. හැබැයි දැකපු අය කිව්වා මහත්තයා රැවිලා යන්න එපා. වත්තේ වැඩ කටයුතු හැම දෙයක්ම හොයලා බලලා මං කළා. මම බොහොම කැමැත්තෙන් වැඩ කළේ. දවස් එකකින් එක ගෙවිලා ගියා. එදා ලොකු වැස්සක් තිබිච්ච දවසක්. මගේ වෙලේ වැස්ස ගොඩක් වැඩි නිසා බයිසිකලේ තියලා පයින් වෙන ගමන් හිටියේ. වෙලාවට 11ක් පහුවෙලා. ෆැක්ටරි අලුතින් මැෂින් හයි කරන නිසා කට්ටියම එකට වැඩ කළා. මම පයින් උඩහට එනකොට මට ඇහුණා කවුරු හරි අඬන සද්දයක්. වැස්ස තිබුණත් ෆැක්ටරි ළඟින් උඩට ඇවිත් හැරෙන ගස් වැවිච්ච රබර් කෑල්ල ඇතුලෙන් මට මේ සද්දයක් වුණේ. මම එකපාරට මේ පැත්තට ටෝච් එක ගැහුවා. දෙයනේ ගෑනු කෙනෙක්. මේ මොකද මේ? ඔය මං කුඩේ පැත්තකින් තියලා ඉක්මනට එතින් පැන්නා. මට කුඩේ වැටිලා හැම තැනම මේ දරුවගේ මඩ කෑවිලා. එපා අනේ එපා අම්මේ අනේ අම්මේ එපා මට කරදර කරන්න එපා අනේ මාව බේර ගන්න අම්මේ මාව බේර ගන්න ඇයි මොකද උනේ? මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකද දරුවෝ උනේ? අනේ මට කරදර කරන්න එපා අනේ මාව බේර ගන්න මට කරදර කරන්න එපා මේ කවුද කරදර කරන්නේ? කො නැගිටින්න මේ මට උඩේ වැටිලා පදිනවනේ. කො නැගිටින්න දරුවෝ. අනේ මට ගෙදර යන්න දෙන්න අනේ වදින්න මට කරදර යන්නම් කරන්න එපා අනේ මට යන්න දෙන්න මහත්තයා මම වැටිලා හිටිය ගෑන් ළමයා නැගිට්ටුවා. අතින් මල්ලලා නැගිටිනකොට අතම සීතලයි. කො මේ පැත්තට දරුවෝ පුතටම සීතල වෙලා නැහැ ගමන්. අනේ දෙයන්නේ මගේ අම්මා බලාගෙන ඇති මහත්තයා අනේ මාව ගෙදරට ඇරලන්න පුළුවන්ද මට කරදර යන්න කරන්න එපා මහත්තයා මාව ගෙදරට එක්කගෙන යන්න නෑ මගෙන් කිසිම කරදරයක් වෙන්නේ නෑ දරුවෝ. බය වෙන්න එපා. මම කරදරයක් කරන්නේ නෑ. මේ මෙතන ඉස්සරහා මහත්තයා මගේ ගෙදර තියෙන්නේ. මාව ඇරලගෙන මහත්තයා යන්න. අනේ මට ගොඩක් අමාරුයි මහත්තයා. අනේ මගේ පපුවට හොඳටම රිදෙනවා. ස්පිරිතාලට එක්කන්නද බා? යමු ස්පිරිතාලට. එපා මහත්තයා. මට අම්මා එක්ක යන්න පුළුවන්. අනේ මාව අම්මා ළඟට අරගෙන යන්න මහත්තයා. මොකද දරුවෝනේ? ඇයි බලන්නකෝ එක පුරාම මඩනේ. මොකද මුනේ? කොහෙද ඔය දරුවගේ ගෙදර තියෙන්නේ? අනේ මහත්තයා මට ගෙදර යන්න ඕනේ. මට ගෙදර යන්න දෙන්න. මේ මගේ ගෙදර. දැන් මහත්තයා යන්න. මගේ අම්මා ඉන්නවා. මහත්තයා කාටවත් කියන්න එපා.
හැමදේම මම මහත්තයට කියන්න. හරි හරි දරුවෝ. මං අම්මට කතා කරන්නද? එපා මහත්තයා. මහත්තයා යන්න. මහත්තයාට ගොඩාක් ස්තුතියි මහත්තයා. මහත්තයාට පින් සිද්ධ වෙනවා. හරි දැන් ගෙදර යන්න. කරදරයක් කරන්න කවුරු හරි එනවා නම් මට කියන්න. මේ ජැකට් එක දාගන්න. ඔය විදිහට මඩ ගැවිලා ගෙදර යන්න බෑනේ දරුවෝ. ඒ දරුවා මගේ ජැකට් එකත් අතට අරගෙන යනවා මම දැක්කා. ඒ දරුවාගේ මූණ හිරිලා. තොල්පටත් පිපිරිලා තිබුණා. මොකක්ද මේ දරුවාට සිද්ධ වුනේ? මම තාය අහන්න ගියේ නෑ. මේ ගෙදර ගෑනු ළමෙක් ඉන්නේ කොහොමද? අර වයසක ගෑනු කෙනා මේ ළමයා ගෙදර හංගගෙන ඉන්නවද? ප්‍රශ්න මගේ ඔළුවේ කරකවනවා. මම බැස්සෙම මංගලාවට එනකොට රෑ 12 පහුවෙලා. අනේ මහත්තයෝ කරදරයක්වත් වුණාද මොකද? නෑ. මේ බලදාස අර ගෙදර ලයිට් හැදුවද? ඔව් මහත්තයෝ. මේ තුවාල. එදා දවසේ මම කල්පනා කළා. රෑත් නිින්ද අහලකටවත් ආවේ නෑ. මම කල්පනා කළා කවුද කියලා මෙයා? ඇයි මේ මහවැස්සේ කැලේ වැටිලා හිටියේ? මොකද්ද මේ වත්තේ සිද්ධ වෙන්නේ? මම ආපහු ගෙදර ළඟට යන්න තීරණය කළා. පාන්දර 3ට විතර ඇති වෙලාව. මේ ළමයාට මොකද්ද මේ කියලා දැනගන්න මට ලොකු උවමනාවක් තිබුණා. මම කාමරේ දොර ඇරගෙන එළියට යනකොට වත්තම මීදුමෙන් පිරීලා. මං හිත හයිය කරගෙන පහළට ඇවිදගෙන ගියා. බොරුළු කෑගෙන සද්දට මගේ හිත ටිකක් ගැස්සුණා. බංගලාව දිහා බල පහළට ඇවිදගෙන ගියා. යනකොට හොඳටම මීදුමත් එක්ක මම ආව මංගලක ගෙදර කිට්ටුවටම. එතකොට අර මම දීපු රේන් කෝට් එක දාගත්ත ළමයා ලයිට් කඩවල හිටගෙන ඉන්නවා. දෙයියනේ මේ වෙලාවේ මහත්තයා මං ඉන්නවද කියලාද බැලුවේ? මම මෙතනමයි ඉන්න මහත්තයා. අද හරිම සීතලයි. අවුරුදු ගානක් මම මෙතන. මට යන්න විදිහක් නෑ මහත්තයා. ඇයි ඔතන මොකද කරන්නේ? දැන් අම්මා අසනීපෙන් නේද? ළමයෝ ගෙදර යන්න. මොකද්ද මේ කරන විකාරේ? ඇයි මගේ අම්මට මොකද වෙලා තියෙන්නේ? මගේ අම්මට සනීප නැද්ද? ඇයි මොකද වෙලා තියෙන්නේ? අම්මා අසනීපෙන් නේද ඉන්නේ? උතර පාරට වෙලා ඉන්නේ. අනික මම දීපු ජැකට් එකක් දාගෙන තාම මඩ ගෑවිලා. ඔයාලා ගෙදර යන්නේ නැද්ද? අනේ මහත්තයා පොඩ්ඩක් එන්න. මට දෙයක් පෙන්වන්න තියෙනවා. මට ගෙදර යන්න බෑ. මම අවුරුදු ගානක් ඉන්නේ මෙතන. අනේ මහත්තයා. මොකද්ද පෙන්වන්න තියෙන්නේ? අවුරුදු ගාන? එලා පාරින්න හොඳ නෑ දරුවෝ. අනික මේ වක්ත වෙන දේවල් දන්නවනේ. මහත්තයා එන්නකෝ. මට දෙයක් පෙන්වන්න තියෙනවා. මහත්තයා එන්නකෝ. ඇවිදගෙන ගියා. මේ දරුවත් එක්ක ඇවිදගෙන ගියා ඉස්සරහට. මම කරේ ටිකට මට පේනවා මඩ ගෑවෙන හඳුන. ඒ ඉස්සරහ තමයි හඳුන්මයි දෙකේ. මහත්තයා මේ මෙතනට එන්න. මේ මෙතනට පොඩ්ඩක් එන්න. මේ මෙතන. මගේකට අමුතුම සීතලක් තිබුණා. මහත්තයා එන්න මේ කැලේ ඇතුළට. මේ ළඟම තියෙන්නේ. මේ මෙතන දොර පාර ළඟට එන්න. මං වටපිට බැලුවා. මොකද්ද මේ? මගේ හිත ගැස්සිලා තිබුණේ. මට බයක් දැනෙනවා කවදාවත් නැතුව. ඇයි මෙහෙට යන්නේ? අනේ මහත්තයා මට වැඩි වෙලාවක් නෑ මහත්තයා. පොඩි දුරක්. මම කැලෑවට ඇතුළුනා. එක දිගටම කටු අතුරුගේ ගිහිනවා. ඒතේ දරුවා කිසිම ගමනක් නැතුව ගෙන් ඉස්සරහට ගියා. එන්දුවගෙන ගියා. දොළ පාරකට ආවා. ලොකු ගල් වලක් තිබුණා. මේ මෙතන මහත්තයා. මේ මෙතන. මෙතන තමයි උන් මට වද දුන්නේ. මට සෑහෙන්න වද දුන්නා. මෙතන උන් පිරිමි 4 දෙනෙක්. මං ඡායාව වගේ දැක්කා. මේ ගල්වල මැද මාව දාලා තිබුණේ. මෙතන මගේ ඔළුව වැදුනා. මෙන්න මෙතන. මෙතන මගේ ඔළුව වැදුනා. හද එළියේ එදත් අද වගේම වැටිලා තිබුණා. මාව මෙතන නැගිටින්න බැරුව හිර වෙලා හිටියේ. උන් මට වද දුන්න මහත්තයා. මගේ ඔළුව මේ ගලේ උන් එක දිගටම හැප්පුවා. මේ දෙයනේ මේ අර දරුවද? මේ බලන්න මහත්තයා. මගේ ඔළුවේ ලේ ගලනවා. මේ මගේ පිටිපස්සෙන් ඇවිල්ලා තමයි
පිහින් මේ තියෙන්නේ තුවාලේ. හත් දෙයනේ මේ මැරිච්ච දරුවානේ. අනේ දෙයනේ. බලපාස. මාව මැරුවා. මාව මැරුවා. මාව වද දීලා මැරුවේ. මගේකම සීතල වෙලා. මම මැරුණු දරුවා අවුරුදු ගානකට කලින් අර දූෂණය කරලා මරලා දාපු කෙල්ල මේ. ඔය දරුවා මැරුණානේ. කොහොමද? ඔයා මැරිලා. මං එතනින් හැරිලා දුවන්න පටන් ගන්නවා. ඒත් එක්කම ගල්වලේ තිබුණු ගලකට කකුල පැටලිලා මම වැටුණා. මං ඒ ළමයා දිහා බල මම පිම වැටලා ඉන්නකොට ඒ ළමයා මගේ ළඟ පැවිලා මූණ පාත් කරලා දෙයනේ මූණ විකෘති වෙලා මූණ නරක වෙච්ච මූණක්. මහත්තයා ඇයි යන්නේ? අනේ මහත්තයා යන්න එපා. අර කවුරුද නැද්ද? කවුරුද නැද්ද?